හරි පටන් ගමු. කවුරු හරි මට කියන්න පුතේ මේ අපි අවසානට කරලා නතර කරලා තියෙන්නේ කොතනද? මට මතකයි අපි අභ්‍යාසයක හිටියේ chat එකේ දාන්න පුතේ. අපි අවසානට කරලා නතර කරලා තියෙන්නේ කොතනද? ද්විත්ව සටහන් වල ගනුදෙනු 10ට එනකම් කරා නේද? ද්විත්ව සටහන් වල ගනුදෙනු 10ට එනකම් කරලා නේද තියෙන්නේ? අද 11 ඉඳන්ද සාකච්ඡා කරන්න තියෙන්නේ? ඔව් 11 ඉඳන්. හරි. එතකොට සමහර ළමයිට දැන් මේ කරන කොටස් ටිකෙන් ටික අමාරු ඇති. පළවෙනි පාඩමේ නම් අමාරුවක් තිබුණේ නැහැ. දෙවෙනි පාඩම ඕන් චුට්ටක් අමාරු වෙන්නේ නැති. මොකද ගණන් පටන් ගත්තානේ එතනදී. දැන් ඔන්න මේ පාඩමට ආවට පස්සේ මේක තව ටිකක් අමාරු ඇති. දැන් එතකොට අමාරුයි කියලා බලන් ඉඳලා බෑ. දැන් සාමාන්‍ය අපේ ළමයිට වෙන දේ තමයි මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් ටික අපි ඉගෙන ගන්නකොට පාඩම අමාරුයි වගේ අපිට දැනෙනවා. පාඩම අමාරුයි කියලා අපිට දැනෙනවා. මේ විෂය හැටි කොමර්ස් එකේදී තියෙන විෂයන් වලින් දැන් ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, ICT, ව්‍යාපාර සංඛ්‍යානයනේ තියෙන්නේ. ඒතර මෙතන ගොඩක් ඉන්න දරුවෝ කරන්නේ ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, එහෙම නැත්නම් ICT. ඔය විෂයන් වලින් අමාරුම සහ ගැඹුරුම අමාරු සහ ගැඹුරු විෂය විදියට අපි පෙන්නන්නේ මේ ගිණුම්කරණය. හරිද? ගිණුම්කරණය. එතකොට මේ විෂයේ අමාරු පාඩම් තියෙනවා. අමාරු කොටස් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ අර ව්‍යාපාර අධ්‍යයනයට වඩා ආර්ථික විද්‍යාවට වඩා මේක අමාරුයි. මේක තමයි අමාරුම විෂය සහ ප්‍රධානම විෂය. කොමර්ස් වල ප්‍රධානම විෂය ගිණුම්කරණය. ප්‍රධාන විෂය මේක. මූලික විෂය. ඒ වගේම අමාරු එකක් මේක. ඒතර අපි ඒකට මහන්සි වෙන්න ඕනේ. ඉතින් මම සරලම ගණන් හදනවා. ඒ වගේම සංකීර්ණ ගණනුත් හදනවා. උදාහරණ අපි අවසන් කරපු සමීකරණ පාඩමේ ලේසිම ගාන ඉඳන් අමාරු ගානට එනකම් උගන්වලා තියෙනවා. එතකොට මේ කරන තුන්වෙනි පාඩමෙත් ලේසි ගාන ඉඳන් අමාරු ගානට එනකම් හදාන් ඉන්නේ මේ. එතකොට මේවා අමාරු වෙන්න පුළුවන්. මුලින් කොටස් ලේසි, අවසානට එනකොට පාඩම මේවා අමාරුයි. එතකොට කරන්න ඕනි ඒ කොටස් ආයෙ ඉගෙන ගන්න ඕනි. මම දන්න ඔන්ලයින් පන්තියක් ඇතුලේ හරි අමාරුයි මේ විෂය කියලා දෙන්න. මොකද මම භෞතික පන්තියේ නම් ළමයි ගාපට එනවා. ඔයගොල්ලෝගේ පන්ති කරනකොට මතක ඇති පළවෙනි කණ්ඩායමේ පන්තියේ මේක. මතක ඇති කරනකොට අර භෞතික පන්ති කරනකොට මම එනවා ස්ටේජ් එකෙන් බෑලා ළඟට. ඒ ඉන්නේ බලන්න මොනවද ලියන්නේ මොනවද වෙන්නේ කියලා බලන්න.
ඔන්ලයින් පන්තියක් ඇතුලේ අපිට ඒකට ඉඩක් නැහෙනේ. ඒ ඉඩක් නැති නිසා සමහර වෙලාවට ඕගොල්ලන්ට විෂය අමාරුයි. අමාරු නම් අහගන්න විදියක් නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ WhatsApp පාවිච්චි කරන්න. ප්‍රශ්න තියෙනවා නම් දාන්න මම උත්තර දෙන්නම්. මම ඉබලේ කියලා තියෙනවා හැම වෙලාවෙම ප්‍රශ්න දානකොට group එකට දාන්න. පුද්ගලිකව ප්‍රශ්න අහන්න එපා. එතකොට වැඩි කාලයක් මට ඒකට යොදවන්න වෙනවා. ඒතර සමහර විට මැසේජ් මග ඇරෙන්න පුළුවන් මට. තාම බලපු නැති මැසේජ් ඇති සමහර ළමයි දාපුවා. ඒ නිසා group එකට දාන්න. දාපුව මේ දෙන උත්තරේ ඒ group එකේ ඉන්න තවත් ළමයිට වැදගත් වෙනවා. එතෙන්ට අපි හැදෙන්න ඕනේ. එයාට ඒ අනිත් ළමයිටත් වැදගත් වෙන්න ඕනේ. අපි දෙන උත්තරේ. ඒතර තමයි ඒගොල්ලෝ එකෙන් යම් ප්‍රයෝජනයක් හොඳ වැඩදායි ඵලදායි ප්‍රයෝජනයක් ගන්න එතකොට. හරි. කෙසේ හෝ පන්තියට සම්බන්ධ වෙන අනිත් කාරණාව මේ කෝඩ් එක නැතුව පන්තියට සම්බන්ධ වෙන ළමයි තාමත් ඉන්නවා. එහෙම ඉන්න බෑ පළවෙනි කණ්ඩායමේ. දෙවන කණ්ඩායම, තුන්වන කණ්ඩායම, හතරවන කණ්ඩායමට එනකම්ම සෑම කණ්ඩායමකටම කෝඩ් එකක් දීලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෝඩ් එක දාගෙන ඉන්න. කෝඩ් එක නැත්තම් පන්තින් ඉවත් වෙලා යන්න. මොකද අපි මේක හදාන ආපු විදියක් තියෙනවා මාස ගානක් තිස්සේ. මාස ගානක් තිස්සේ ඔයගොල්ලෝ පන්ති කරන් ඉන්නේ මම. ඒතර හැමෝටම ලියාපදිංචි වෙලා අනන්‍යතාවයක් ගන්න කියලා තියෙනවා. ඒ නිසා මේ කෝඩ් එක පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම කෝඩ් එක තියෙන්න ඕන පන්තිකට සම්බන්ධ වෙන්න. නැත්නම් පන්තින් ඉවත් කරලා දාන්න වෙනවා අපිට. එක තියෙන එක හැමෝටම පොදුයි. ඒක හැමෝටම පොදුයි. අනුරාධපුර වේවා, කුරුණෑගල වේවා, වාරියපොළ වේවා, නිකවරටි වේවා. මේ හැමෝටම පොදුයි ඒක. අනිත් එක ගණන් හදනකොට මේ ලේසි ගාන මේ අමාරු ගාන කියලා හුරතල් කරන්නේ නැහැ මම හදනවා. හේතුව මම හදන්නේ රිසල්ට් එක. මම හදන්නේ ප්‍රතිඵලය කැම්පස් යනුව මම හදන්නේ. එහෙම නැතුව අර නිකන් ලේසි ගණන්ම එහෙම හදා මම හන්තිය ඇතුලේ ඉන්නෙත් නැහැ. ඉතිහාසෙම ඉඳලත් නැහැ අනාගතයේ වර්තමානෙත් එහෙම නැහැ අනාගතයේම ඉන්නෙත් නැහැ. මම අමාරු ගණන් හදනවා. දැන් ඔයගොල්ලන්ට හතරවෙනි පාඩමට අදාළ නිබන්ධනය දීලා තියෙන්නේ. මේ මාසේ තව ලබන සතියේ වෙනකොට ලබන සතියේ වෙනකොට දැන් හෙට පන්තිය තියෙන ඕගොල්ලෝගේ. හෙට පන්තිය තියෙනවා. හෙට පන්තියත් මම මේක උගන්වනවා. හෙට පන්තියත් මම මේක උගන්වලා හෙටින් මේ පාඩම අවසන් කරනවා. ඒක බලාපොරොත්තු වෙමයි. 19 වෙනිදා බැරි වුණොත් අනිවාර්යෙන් 20 වෙනි බදාදා මම ඕගොල්ලෝගේ හතරවෙනි පාඩම පටන් ගන්නවා. ඒතර මම බල ඉන්නේ මම උගන්වනවා. ඕගොල්ලොන්ට තියෙන මහන්සි වෙලා වැඩේ කරගන්න. මහන්සි වෙලා වැඩේ කරගන්න. එහෙම කරගත්තොත් කැම්පස්. මහන්සි නොවි මඟ ඇර බෑ මට මේක කරන්න මේ ඔන්ලයින් මේකෙලි හරියන්නේ නැහැ කියලා හිතුවොත් වෙන්නේ ඔයාගේ ප්‍රතිඵලය ටික ටික බිඳ වැටෙන එක. හරිද? එනිසා මේක හරියට කරගන්න. අකණ්ඩව අපි ප්‍රතිඵල බිහි කරලා තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා සමහර ළමයි මට කතා කරනවා සර් ගෲප් ක්ලාස් එකක් කරන්න බැරිද කියලා. මම ගෲප් ක්ලාස් බාරගන්නෙත් නැහැ. ඒතකොට මම ගෲප් ක්ලාස් කරන්න යන්නේ නැහැ. ඊට වඩා හෝල් ක්ලාස් එක හොඳයි. ඒකෙදී ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා උසස් පෙළ මගේ විෂයට අදාළව ඇතිතරම් ගෲප් ක්ලාස් තියෙනවනේ. මම දැකලා තියෙනවනේ. හැබැයි ප්‍රතිඵල නැහැනේ. ප්‍රතිඵල නැහැ. අන්තිමේ දෙවෙනි පාර ලියන්නේ ළමයි අපි ගාවට පන්තිනවා. ඒ නිසා මෙතනදී සිද්ධාන්තයේ පමණක් ඉගෙනගෙන මදි. අපි එක එක ආරවල් වල ගණන් හදන්න ඕනේ. ඒ කියන්නේ සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා. ඒ නිසා මේ කරන පාඩමේ සමහර කොටස් අමාරු ඇති, සමහර කොටස් ලේසි ඇති, සමහර අයට පාඩමම ලේසි, සමහර අයට පාඩම අමාරු. ওই දෙකොළම ඉන්නවා මෙතන. සමහර අයට පාඩම ලේසි, සමහර අයට පාඩම අමාරු. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ මහන්සි වෙන්නේ කොච්චරක්ද? ඔබේ මහන්සිය තරමට ඔබට ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඔබේ මහන්සියේ තරමට ඔබට ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඔබ මහන්සි නොවි. දැන් අද උගන්වන පාඩම අද උගන්වන කොටසක් තේරෙන්නේ නැත්නම් පන්ති ඉවරනාට පස්සේ ඔය ආයෙ කාය කරන්න ඕන. පන්ති ඉවරනාට පස්සේ ඔය ආයෙ කාය කරන්න ඕන. හෙට කරන්න හිටියොත් එහෙම වැඩේ ඉවරයි. හෙට කරන්න හිටියොත් වැඩේ ඔක්කොම ඉවරයි. ඒතර අමතක වෙලා. ඒ නිසා ඔබ කැප වෙන්නේ කොච්චරද ඔබ මහන්සි වෙන්නේ කොච්චරද ඒකේ ප්‍රතිඵලය ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඒක මම හැමදාම ළමයිට කියන එක. ගානක් අමාරුද ගානක් ලේසිද කියන එක තීරණය වෙන්නේ ඔබේ කැපවීම මත. ඒක මගේ මත නෙමෙයි ඒක ඔබේ කැපවීම මත තීරණය වෙන්නේ. හරිද? ඒතර ඔබ ගණන් අමාරුයි මේක ඇඩේ අවුල් කියලා ඒතර ඔබට කරන්න තියෙන එක අවස්ථා තියෙන ඔප්ෂන් එකක් විෂය මාරු කරන එක. ඉතින් කොමර්ස් කරනවා නම් ගිණුම් කරන්නේ කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තරලා වැඩක් නැහැ. ඉතින් පාසල් වල ඒක අතාරින්නත් බෑ. ඒක අනිවාර්ය විභාගෙට ලියන්න ඕන කොමර්ස් එකේ. කොමර්ස් එකේ accounts ලියන්න ඕන අනිවාර්ය.
ඒ නිසා ඒක අනිවාර්යෙන් කරන්න ඕන නිසා ඒක ඇතැරලා වැඩකුත් නැහැ. ඒතර දෙවන අවස්ථාවකට තියෙන්නේ ගිනුම් කර පන්තිය මාරු කරගන්න. මගේ පන්තිය ඉන්නේ නැතුව වෙන තව කවුන්සලර් කෙනෙක්ගේ පන්තියට යනවා. දැන් අපේ පන්ති වලට තියෙන්නේ වෙන කවුන්සලර් කෙනෙක්ගේ ගිහපු ළමයි අපේ පන්තියට එනවා. ඉතින් එහෙම මාරු වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. මම අනන්තවත් කියලා තියෙනවනේ. මාත් එක්ක වැඩ කරන්න බැරි නම් තව ඇතිතරම් පන්ති තියෙන ඒ පන්ති වලට යන්න. ඒ ගුරුවරුත් උගන්වන්න හොඳයි. හැබැයි කුරුණෑගල දිස්ත්‍රික්කයවත් අනුරාධපුර දිස්ත්‍රික්කයවත් මම දන්න ධර්මයෙන් මම දැකලා නැහැ කවදාවත්. ලේසි ගාන ඉඳන් අමාරු ගානට යනක උගන්වන්න පන්ති නැහැ. තියෙන්නේ ලේසි ගණන් උගන්වන්න පන්ති විතරයි. කුරුණෑගල කිසිම පන්තියක අපි හදන නිබන්ධනේ අපි අවසානට හදන ගණන් තරම් සංකීර්ණ ගණන් හදවන්නේ නැහැ. අනුරාධපුරත් අපි අවසානට හදන සංකීර්ණ ගණන් තරම් හදවන්නේ නැහැ. අපි රිවිෂන් එකක් ආරම්භ කළාම පුනරීක්ෂණ පන්තියක් ආරම්භ කළාම ඒකේ හදන ගණන් කවදාවත් ওই කිසිම නගරයක උගන්වන්නේ නැහැ. ඒක අපි දැකලා තියෙනවා. ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මේ මාරු කරාට වැඩක් නැහැ. ගුරුවරු මාරු කරත් විෂයන් මාරු කළත් වැඩක් නැහැ. ඔබේ කැපවීම, ඔබේ උනන්දුව මත ඔබේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ගොඩනැගෙන එක හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ මතක් කරන්නේ මේ පාඩම අමාරු ඇති සමහර අයට දිත්ව සටහන් යන්නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ දිත්ව සටහන් අමාරු නම් ඔබ ලියන්න පෑනක් අරගෙන ගනුදෙනුව කොලේක දිත්ව සටහන මතක් කරලා තනියම ලියන්න. පොත බලන්න එපා. ගනුදෙනුවක් ලියන්න, දිත්ව සටහන ලියන්න. ගනුදෙනුවක් ලියන්න, දිත්ව සටහන ලියන්න. නැත්නම් ගනුදෙනු 15ක් විතර කොලයක ලියලා එකින් එකට දිත්ව සටහන් ලියන්න. පොත බලන්න එපා. පොත බලන්න එපා. තනියම ලියන්න ඕනේ. කල්පනා කරලා ලියන්න ඕනේ. අන්න එහෙම කරගන්න පුළුවන් නම්, එහෙම දිත්ව සටහන ලියන්න පුළුවන් නම් අන්න ඔයා දිනුම්. ඒක තමයි ඔයා දිනුම් කියලා කියන්නේ. හරිද? ඒ නිසා ඒ තැනට හැදෙන්න ඕනේ. මේ පාඩම ලබන සතිය අවසන් වේවි. ලබන සතිය අවසන් වෙනකොට ඔබ මේ පාඩමේ සීල කොටස් ටික ආවරණය කරගෙන තියෙන්න ඕනේ. ඔබට දිත්ව සටහන් පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට හතරවෙනි පාඩම ලේසි වෙන්නේ. නැත්නම් ඔයා මට බයිනවා හතරවෙනි පාඩම අමාරුයි. එන්න අමාරු වෙනවනේ හතරවෙනි පාඩමත් අමාරුයි. දැන් කොහොමද අපි ඉගෙන ගන්න මේ කියලා මට බයිනවා. හරිද? හරි. රයිට්. 11 වෙනි ගනුදෙනුව භාණ්ඩ තොගයක් රුපියල් 4000කට ණයට විකිණීම. දැන් ඔතන මොකද වෙන්නේ? භාණ්ඩ විකුණනකොට සමීකරණය නම් මොකද වෙන්නේ? 4000ක බඩු 4000ටම විකුණනවා වගේ කතාවක්නේ තියෙන්නේ. දැන් ඔතන ඇත්තට විකුණන්නේ වගේ වියදම දීලා නැහැ. භාණ්ඩ තොගයක් රුපියල් 4000කට විකිණීම. සමීකරණය නම් වෙන්නේ මුදල් ලැබෙනකොට සමීකරණ මුදල් වලට එකතු කරනවා. ඔක ප්‍රාග්ධනයටත් එකතු කරන ආදායමක් විදියට. හරි. දිත්ව සටහනක් ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ණයට විකුණනකොට මොකද වෙන්නේ? ණයට විකුණනකොට මුදල් ලැබෙන්නේ නැහැ. ණයට විකුණනකොට මුදල් ලැබෙන්නේ නැහැ. ලැබිය යුතුයි. ඒ කියන්නේ වත්කම. ඒ නිසා වත්කම් වැඩි වෙයි. වත්කම් වැඩි වෙයි. ඒ වගේම ඔක ආදායමක්. ඒ නිසා අපි කියන ආදායම් වැඩි වෙයි කියලා. විකුණනවා කියන්නේ ආදායම. මම ගිය සතියේත් කිව්වා ආදායම් වැඩි වෙයි. වැඩිවන වත්කමේ නම් මොකද්ද? වැඩිවන වත්කමේ නම ණය ගැති. අයි ණයටනේ විකුණන්නේ. ඒ නිසා වැඩිවන වත්කමේ නම ණය ගැති. ඒ වගේම වැඩිවන ආදායමේ නම විකුණුම්. වත්කම් වල වැඩිවීමට කියන්නේ මොකක් කියලාද? හරද වැරද? වත්කම් වල වැඩිවීම හර. ආදායම් වල වැඩිවීම බැර. හර බැර. හරිද? ඊට පස්සේ කොහමද? මං කිව්වා ගිණුම මේ වත්කමේ නම මේ ආදායමේ නම ඒ නමින් අදන්න ඕන ගිණුම. එහෙනම් ණය ගැති ගිණුම. ණය ගැති ගිණුම හර වටිනාකමත් ලියන්න කිව්වා ඉස්සරෙන් 4000යි. එහෙනම් බැර කරන ගිණුම විකුණුම් ගිණුම. බැර වටිනාකම ලියන්න අර වගේම 4000යි. බලන්න දිත්ව සටහන හරියයි අත උස්සන්න බලන්න.
දිත්ත සටහන හරි අය අත උස්සන්න බලන්න. හරි අත පාත් දාගන්න පුතේ. දැන් ගිනුම් හදන්න ඕනි. එකක් අර පැත්ත මේක බැර පැත්ත දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල දැන් ගිනුම් දෙකේ නම් ඕනේ එකක් නෑගැති ගිනුම මං උඩ මේක නෑගැති ගිනුම කියලා ලිව්වා ඊළඟ එක විකුණුම් ගිනුම විකුණුම් ගිනුම නෑගැති ගිනුම අනිත් එක විකුණුම් ගිනුම දැන් නෑගැති ගිනුමට හර වෙන්න ඕනේ දැන් මෙන්න හර පැත්ත දිනේ ලියනවා ජනවාරි 1 වෙනිදා ඔගේ දිනයක් නැහැ එනකොට දිනේ ලියනවා ජනවාරි 1 වෙනිදා මුදල 4000යි මේක බැර කරන ගිණුමේ නම ලියන්න ඕන හර පැත්තේ විස්තරයට මං කිව්වා බැර කරන ගිණුමේ නම ලියන්න ඕන මෙතන විස්තරයට මොකද්ද බැර කරන ගිණුම විකුණුම් ගිණුම එහෙනම් මෙතන ලියනවා විස්තරයට බැර කරන ගිණුමේ නම විකුණුම් ගිණුම විකුණුම් ගිණුම දැන් විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනි 1.1 ඔන්න බැර පැත්තේ 1.1 වටිනාකම 4000යි දැන් මෙතන ලියන්න ඕනේ මේ 4000 හර වෙන ගිණුමේ නම මේක කොහෙටද හර වෙන්නේ මේ 4000 කොහෙටද හර වෙන්නේ හරවන ගිණුම ඇවිල්ලා ණය ගැති ගිණුම එහෙනම් අපි ලියනවා මෙතන ණය ගැති ගිණුම බලන්න හරිද කියලා ඔන්න අඩුපාඩු හදාගන්න තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙන තැන් තියෙනවා නම් අහන්න පුතේ සද්ද නැතුව ඉන්නපා හරිද රයිට් ඊළඟ එක බලමු රුපියල් 3000ක් ණයගැතියන්ගෙන් ලැබීම ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙනකොට කොහොමද ලියන්නේ
ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙද්දි කොහොමද ලියන්නේ? සමීකරණය කොහොමද ලියන්නේ? සමීකරණය කරන්නේ ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙද්දි මුදල් වලට එකතු කරනවා. හරිද? එකතු කරලා ණය ගැතියන්ගෙන් අඩු කරනවා. එතකොට මුදල් කියන්නේ වත්කම්. එහෙනම් වත්කම් වැඩි වෙනවා. නේ? වත්කම් වැඩි වේ. අනිත් පැත්තට වත්කම් අඩු වේ. දැන් සමීකරණේ ඕක මතක් වෙන්න ඕනේ. වත්කම් වැඩි වේ, වත්කම් අඩු වේ. වැඩි වන වත්කමේ නම මොකද්ද? මුදල්. එතකොට අඩු වන වත්කමේ නම මොකද්ද? ණය ගැති. වත්කම් වැඩිවීම හරද බැරද? වත්කම් වැඩිවීම හර. වත්කම් අඩුවීම බැර. දැන් ගිණුම් දෙක හදන්න ඕනේ. කොහොමද දෙන්නේ? එකක් මුදල් ගිණුම. හර වටිනාකම 3000යි. ඊළඟ එක ණය ගැති ගිණුම. බැර වටිනාකම 3000යි. මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැර. දැන් ගිණුම් දෙකක් ඕන. එකක් ණය ගැති ගිණුම, අනිත් එක මුදල් ගිණුම. මුදල් ගිණුමේ හර පැත්තේ ලියන්න ඕනේ දිනේ 1.1. වටිනාකම නැත්තම් මුදල 3000යි. බැර කරන ගිණුමේ නම ලියන්න ඕන මෙතන. බැර කරන්නේ ණය ගැති ගිණුමට. ණය ගැති ගිණුම. හරිද? ඊට පස්සේ ණය ගැති ගිණුමේ බැර පැත්තේ ලියන්න ඕන දිනේ 1.1 වටිනාකම 3000යි. හර කරන ගිණුමේ නම ලියන්න ඕන මුදල් ගිණුම. ඔන්න අදා ගන්න අඩුපාඩු. මුදල් හර ණය ගැති බැර. ඔන්න හදා ගන්න අඩුපාඩු. අපි 12ට එනකම් කළා. හරිද?
හරි. ඊළඟ එකට එමු. ඊළඟට තියෙන්නේ 13. රුපියල් 2000ක පොලිය ඇතුළත්ව බැංකු ණය වාරිකය වූ 20000 ගෙවීම. ඒක චුට්ටක් කතා කරන්න වේවි නේද? මුලින්ම මට කියන්න හැමෝම කියන්න ඕනේ. හොඳේ chat එකේ දාන්න ඕනේ හැමෝම. සමීකරණේ මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ කියලා දාන්නකෝ. සමීකරණේ මොනවද අඩු වැඩි වෙන්නේ කියලා දාන්න. ඊට පස්සේ මම උත්තරේ කියන්නම්. ඉස්සෙල්ලා ලියන්නකෝ. මට එවන්න බලන්න. සමීකරණේ මොනවද අඩු වැඩි වෙන්නේ? පොලිත් එක්ක බැංකු ණය ගෙවනකොට පොලි එක්ක බැංකු ණය ගෙවනකොට සමීකරණේ මොනවද වෙනස් වෙන්නේ කියලා ලියන්න බලන්න. සමීකරණේ මොනවද වෙනස් වෙන්නේ කියලා කියන්න මට. පොලිත් එක්ක බැංකු ණය වාරිකය ගෙවනකොට සමීකරණේ මොනවද වෙනස් වෙන්නේ? ඒක කියාගන්න පුළුවන් වෙන්න ඕන. ඒක කියාගන්න බැරි නම් වැඩක් නැහැ පන්තියේ ඉඳලා. එනිසා හැමෝම කතා කරන්න ඕනේ. chat එක තියෙනවනේ. උත්තර දාන්න පුළුවන්. මුදල් අඩු වෙනවා බැංකු ණය අඩු වෙනවා. තව තියෙනවද උත්තර? වගකීම් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා. එකම උත්තරේ එන්නේ. තව උත්තර තියෙනවද? අන්න බැංකු ණය වාරිකයත් අඩු වෙනවලු. තව ටිකක් වෙලා යනකොට බැංකුවත් අඩු වෙනවා කියයි දන්නේ. ඔන්න උත්තරයක් ආවා. මේ ළමයි 10ක් විතර උත්තර එව්වා. ළමයි දෙන්නෙක් විතර තමයි හරියට කිව්වේ. අනිත් අය වෙන වෙන ඒවා කියන්නේ. හරි. බැංකු ණය ගෙවද්දී එකක් බැංකු ණය අඩු වෙනවා. ඒ කියන්නේ වගකීම් අඩු වෙනවා. අනිත් එක ණය පොලිය ගෙවද්දී ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා කියන්නේ එතන වියදම. ඒ නිසා වියදම් වැඩි වෙනවා. තව බැංකු ණය ගෙවද්දී මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා. දැන් අඩුවන වගකීමේ නම බැංකු ණය. වැඩිවන වියදමේ නම ණය පොලී වියදම. ණය පොලී. අඩුවන වත්කම මුදල්. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා. ණය පොලිත් එක්ක බැංකු ණය ගෙවනකොට සමීකරණය මොකද කරන්නේ? වත්කම් වල මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. ඊට පස්සේ පොලී ප්‍රමාණය ප්‍රාග්ධනයෙන් අඩු කරනවා වියදම විදියට. දැන් මෙතන ප්‍රාග්ධන හිමිකම කියලා ලියන්නේ නැති නිසා අපි ලියන්නේ ඒක වියදම. ණය පොලී කියන්නේ වියදමක් වැඩිපුර ගෙවන එක. ණය පොලී වියදම් කියන්නේ වියදම් වැඩි වෙනවා එතකොට. ඒ වගේම වගකීම් අඩු වෙනවා. බැංකු ණය අඩුවන්නේ. එහෙනම් වගකීම් අඩුවීමට අපි කියන්නේ මොකක් කියලාද? හර. වගකීම් අඩුවීම හර.
වියදම් වැඩිවීම ඒකත් අර. වියදම් වැඩිවීමත් අර. තව වත්කම් අඩු වෙනකොට මොකද්ද කියන්නේ? වත්කම් අඩු වෙනකොට අපි කියන්නේ බැර. දැන් මේක තුනක් ආවනේ. අපි සාමාන්‍යයෙන් දැන් ද්විත්ව සටහන් කියලා කිව්වේ හරයි බැරයි කියලා දෙකක් තියෙනවා කියලානේ. දැන් මේකට කියන්න වෙන්නේ ත්‍රිත්ව සටහන් කියලා. ඇයි? මේකේ තුනක් තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. ත්‍රිත්ව සටහන් දැන්. ද්විත්ව සටහන් කිව්වේ දෙකක් තියෙන නිසා. දැන් මෙතන තුනක් තියෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද? ත්‍රිත්ව සටහන්. නෑ එහෙම එකක් නෑ. ත්‍රිත්ව සටහන් නැත්නම් සිව් සටහන් හතරක් කෙනේවත් තියෙනවා. ඉස්සරහට හතරක් කෙනේවත් තියෙනවා. ඒතකොට ඒක සිව් සටහන් කියලා. නෑ එහෙම නෑ. ද්විත්ව සටහන් කියලා තමයි අපි කියන්නේ. අවම හරබැර කියලා දෙකක් තියෙනවා. උපරිමයේ සීමාවක් නෑ. තුනක් තියෙන්න පුළුවන් මේ වගේ. හතරක් තියෙන්න පුළුවන්. පහක් හයක් හතක් අටක් තියෙන්නත් පුළුවන්. හැබැයි අවම දෙකක් තියෙන්න ඕනේ. ඒකයි අපි ද්විත්ව සටහන් කියලා කියන්නේ. ලූකා පැසියෝලි එහෙම තමයි කිව්වේ. එතකොට දැන් මේකේ හර කියලා දෙකක් තියෙනවා. එහෙනම් ගිණුමේ නම් දෙක ගමුකෝ. ගිණුම් වල නම් උඩම එක්කෙනාගේ ගිණුමේ නම බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම හර කීයක්ද? 2000ක පොලිය බැංකු ණය වාරිකයේ 20000යි. ඒතර 20000ක් ගෙවනකොට ඔය 20000න් 2000ක් පොලිය. ඒතර ණයෙන් අඩු වෙන්නේ කීයද? ඉතුරු 18000. මේක පොලිය. එයා කියනෝනේ 2000ක පොලිය ඇතුළත්ව කියලා. 2000ක පොලිය ඇතුළත්ව. ඒ කියන්නේ පොලිය අරක ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. එහෙනම් 2000ක පොලිය ඇතුළත්ව ගෙවනවා 20000. ණයෙන් අඩු වෙන්නේ 18000. කොහොමද ලියන්නේ? බැංකු ණය ගිණුම හර වෙන්නේ, ඒ කියන්නේ බැංකු ණයෙන් අඩු වෙන්නේ 18000යි. හරි. බැංකු ණය හර වෙන්නේ 18000යි. බැංකු ණයෙන් අඩු වෙන්නේ. ඊට පස්සේ ණය පොලී ගිණුම. ණය පොලී ගිණුම ඒකත් හර. කීයද? පොලී ප්‍රමාණි 2000යි. ඊට පස්සේ මුදල් බැර. මුදල් ගිණුම බැර කීයද? සම්පූර්ණ ගෙවන ගාන 20000යි. බලන්න ආපු විදිය. බැංකු ණය අඩු වෙන නිසා බැංකු ණය හර වෙනවා. බැංකු ණය ගිණුම හර වෙනවා. බැංකු ණයෙන් අඩු වෙන ප්‍රමාණය 18000. ඊට පස්සේ පොලිය තියෙනවනේ. පොලී ප්‍රමාණය වියදම ඒක බැංකු ණය පොලී ගිණුම නැත්නම් ණය පොලී කියන වියදම් ගිණුමට හර වෙනවා ණය පොලිය 2000 විතරයි. ඊට ඔය දෙකම මුදලින් ගෙවන්නේ 2000ක පොලියයි ඉතුරු ටික 18000යි ඔය දෙකම 20000ක් මුදලින් ගෙවනවා. ඒතර මුදල් අඩු වෙනවා. මුදල් ගිණුම බැර වෙනවා. අඩු වන ප්‍රමාණය 20000. ඔන්න ගන්න. බලන්න ද්විත්ව සටහන හරියයි අත උස්සන්න බලන්න. හරි අඩුපාඩු හදාගන්න. 4 දෙනෙක්ගේ හරි හොඳේ. අඩුපාඩු හදාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මං ගිණුම් ටික රූල් කරගන්න. එකක් බැංකු ණය ගිණුම
අනිත් එක ණය පොලී ගිණුම. අනිත් එක මුදල් ගිණුම. ගිණුම් තුනක් ඕනේ. දැන් ගිණුම් තුනේ ලියන්න ඕනේ. බැංකු ණය ගිණුමේ හර පැත්තේ ලියන්න ඕනනේ. හර කියලානේ කියන්නේ. හරි. දිනේ දානවා 1.1 18000යි වටිනාකම. කොහෙටද බැර කරන්නේ මේක? මේ 18000 බැර කරන්න ඕන මුදල් වලට. මොකද මේ මුදල් කියන 20000 හැදෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. නැද්ද කියලා බලන්න. මේ 18000යි මේ 2000යි එකට එකතු වුණාම තමයි 20000 හැදෙන්නේ. ඔය 18000ට මේ 2000 එකතු වෙලා තමයි 20000 හැදෙන්නේ. ඒ නිසා මෙතන ලියන්නේ 18000යි. ඒක මුදල් වලට බැර වෙන්න ඕනේ. ඒතර අපි ලියනවා මුදල් ගිණුම කියලා. මේ මුදල් ගිණුමට බැර වෙනවා දිනේ 1.1 හර වෙන ගිණුම බැංකු ණය ගිණුම රුපියල් 18000යි. ඔන්න ඒක හරි. බැංකු ණය ගිණුමට හර මුදල් ගිණුමට බැර රුපියල් 18000. බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට ණය පොලිය ඒකත් හර වෙන්න ඕන ණය පොලී ගිණුමට. මෙන්න හර වෙනවා 1.1. බැරවන ගිණුම මුදල් ගිණුම වටිනාකම 2000යි. ඒක මුදල් ගිණුමට බැර වෙන්න ඕනි. හර වෙන ගිණුම ණය පොලී ගිණුම රුපියල් 2000යි. ඔන්න හරි. දැන් හොඳට බලන් ඉන්න මොකදුනේ බැංකු ණය ගිණුමේ හර පැත්තේ ලිව්වා මුදල් එකේ බැර පැත්තේ ලිව්වා. ණය පොලී එකේ හර පැත්තේ ලිව්වා මුදල් එකේ බැර පැත්තේ ලිව්වා. දැන් මෙතන මේ දෙපාරක් ලියලා තියෙනවානේ බැංකු ණය ගිණුම ණය පොලී ගිණුම කියලා. ඇයි එහෙම ලියලා තියෙන්නේ? එහෙම ලියලා තියෙන්නේ මෙන්න මේ 18000 කොහෙටද හර වුණේ කියලා පැහැදිලිව තියෙන්න ඕන. මෙන්න පැහැදිලිව තියෙනවා 18000 කොහෙටද හර වෙලා තියෙන්නේ? බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුමට හර වෙලා තියෙන්නේ. අන්න පැහැදිලිව තියෙනවා. එතන මේ 2000 කොහෙටද? ඒකත් පැහැදිලිව තියෙනවා කොහෙටද හර වුණේ? ණය පොලී ගිණුම කියලා. ඒ කියන්නේ පැහැදිලිව එක සටහන් වෙලා තියෙනවා. ණය පොලියට හර වුණේ කියලා. එහෙනම් ඔන්න බලා ගන්න. ඔන්න අඩුපාඩු හදා ගන්න.
අරනේ 14 5000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරේ මුදලින් පියවීම. අයිතිකරුගේ ගෙදර විදුලි බිල ව්‍යාපාරේ සල්ලි වලින් ගෙවනවලු. දැන් කොහොමද ලියන්නේ? ආයේ රූල් කරන්න හොරේට මෙහෙම කරේ. රයිට් එන්නකෝ. දැන් මේ 5000ක් අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙව්වා කියන්නේ ව්‍යාපාරේ සල්ලි වලින්. ඕක මොකද්ද? ඕවට අපි කියන්නේ ගැනිලි කියලා. ගැනිලි. දැන් ඕක සමීකරණේ කොහොමද ලියන්නේ? වත්කම් වල මුදල් අඩු කරලා ප්‍රාග්ධනයත් අඩු කරනවා. ප්‍රාග්ධනය අඩු කරන්නේ ගැනිලි කියලා. වත්කම් වල මුදල් අඩු කරලා අපි ප්‍රාග්ධනයත් අඩු කරනවා. වත්කම් වල මුදල් අඩු කරන්නේ මුදල් ගෙව්වා කියලා. වත්කම් වල මුදල් අඩු කරන්නේ මුදල් ගෙව්වා කියලා. ඊට පස්සේ ප්‍රාග්ධනය අඩු කරන්නේ ඒක ගැනිලි නිසා. ප්‍රාග්ධනය අඩු කරන්නේ ගැනිලි නිසා. දැන් කොහොමද අපි සමීකරණ ලියන්නේ? දැන් කොහොමද සමීකරණ ලියන්නේ? සමීකරණ ලියන්නේ වත්කම් වල මුදල් අඩු කරලා ප්‍රාග්ධනය අඩු කරනවා ගැනිලි කියලා. දැන් දිත්තුස්ථානක් හදාගන්න එපයි එහෙනම්. ගැනිලි කියන්නේ ප්‍රාග්ධනය අඩුවීම ලියන එක කියලා කිව්වා. ගැනිලි කරන්න ගැනිලි වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා හර කිව්වා. ඒ නිසා මම මෙතන ලියනවා සමීකරණය වෙන්නේ මොකද්ද? ප්‍රාග්ධනය අඩු වේ. ප්‍රාග්ධනය අඩු වේ. අනිත් පැත්තට වත්කම් අඩු වේ. හරි. ප්‍රාග්ධනය අඩු වෙනවා කිව්වම ඒකට අපි කියනවා ගැනිලි කියලා. ගැනිලි. වත්කම අඩු වෙනවා කිව්වම මොකක්ද අඩු වෙන වත්කම? මුදල්. දැන් ප්‍රාග්ධනය අඩු වෙනකොට හර, වත්කම් අඩු වෙනකොට බැර. එහෙනම් අර කරන ගිණුම ගැනිලි නමින් හදනවා. ගැනිලි ගිණුම හර වටිනාකම 5000යි. මෙතන බැර කරන ගිණුම මුදල් ගිණුම. බැර වටිනාකම 5000යි. බලන්න ගත්ත විදිය ගිණුම් වල නම් මෙතනින් කල්පනා කරේ සමීකරණය මොකද වෙන්නේ? ගැනිලි ලියද්දී සමීකරණේ වත්කම් අඩු වෙනවා, ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩුවීමට කියන නම ගත්තා. ප්‍රාග්ධනය අඩුවීමට නම් දෙකක් තියෙනවා. එකක් ගැනිලි, අනිත් එක වියදම්. මේක වියදමක් නෙමෙයිනේ. මේක ගැනිලි කියලා අපි දන්නවා එතකොට. එහෙනම් ඒකේ නම ගැනිලි. අඩුවන වත්කමේ නම මුදල්. ඊට පස්සේ හර බැරපයි. ලියන සිස්ටම් එකනේ මේ මං කියලා දුන්නේ. එතකොට ප්‍රාග්ධනය අඩු වෙනකොට අපි කියන්නේ හර. වත්කම් අඩු වෙනකොට අපි කියන්නේ බැර. බැර. එහෙනම් ගිණුම් වල නම් ඕනේ. ප්‍රාග්ධනය අඩුවීමට කියන නමින් හදනවා ගිණුම. ගැනිලි ගිණුම. හර වටිනාකම 5000යි. වත්කම අඩු වෙන වත්කමේ නමින් හදනවා ගිණුම. මොකද්ද වත්කම? මුදල්. මුදල් ගිණුම. බැර 5000යි. අන්න ලියනවා. ඊට පස්සේ ගිණුම් හදනවා. එකක් ගැනිලි ගිණුම. අනිත් එක මුදල් ගිණුම. මම වකන්න නැතුව එහෙම අර චුට්ටක් අර එම්මෙන් අදලා ගත්තේ ඒකයි. ගැනිලි ගිණුමට හර වෙන්න ඕන 5000. හර කළා දිනේලුව 1 හර කළා 5000. බැර කරන ගිණුම තියෙනවා මුදල් ගිණුම. මෙන්න මුදල් ගිණුම දිනේලුව 1
වටිනාකම ලියනවා 5000යි. හරකරන ගිණුමේ නම ඕනේ. ගැනිලි ගිණුම. ඔන්න හදාගන්න. බලන්න හරියයි අත උස්සන්න බලන්න. හරියටම හරි කියලා කියන අය අත උස්සන්න බලන්න. හරි අත පාද්දා ගන්න. ඔයාලට මතකද අපි මේ පන්තිය මුලින්ම ඔන්ලයින් කරන කාලේ ළමයි 44ක් 45ක් හිටියා මට මතක විදියට. ඊට පස්සේ ඔන්න එක එක්කෙනා සමහර අය ඔන්ලයින් කරන්න බෑ මේක මේ පන්ති සාමාන්‍ය පරිදි පටන් ගත්තම ආයේ මුලින් ඉඳන් උගන්වනවාද කියලා මගෙන් ඇහුවා සමහරලා මම ඉතින් ආයේ පටන් ගත්තම කොහොමද අලුතින් පන්තිය පටන් ගන්න ඕනේ සාමාන්‍ය පරිදි පන්ති පටන් ගත්තම එතකොට ඉන්න බලන් ඉන්න ඕන් සමහර සෙට් එකක් ඕන් මේකෙන් අයින් වුණා හරිද ඕන් දැන් ළමයි හැසිරීම මං කියන්නේ එතකොට ආයේ කණ්ඩායමක් මේ හදන ගණන් අමාරුයි ඒ නිසා වැඩි බෑ කියලා ඕන් පන්තියෙන් නතර වුණා මේ ප්‍රතිඵල ආවට පස්සේ ළමයි 10ක් විතර නතර වුණා මේ ප්‍රතිඵල ආවට පස්සේ සමහර අය ඉතින් කතා කරා මට පව් කියලා තෙතුණා මොකද ඒගොල්ලොන්ගේ ප්‍රතිඵලය මන්දි කොමස් කරන්න ඒලබල ඉතින් ඒගොල්ලෝ ආර්ට් වලට මාරු වුණා සමහර අය ටෙක් වලට මාරු වුණා මම දැනුවත්ව කුරුණෑගල අනුරාධපුර ළමයි 10ක් විතර ඔක්කොම මොකද පළවෙනි ගෲප් එක අපේ ළමයි 45ක් විතර හිටියේ ගොඩක් අය එහෙම විෂයත් මාරු වුණා ඉතින් දැන් ළමයි 26ක් 27ක් ඉන්නවා හරි එතකොට භාගයක් විතරම පන්ති නෑ කියන්නේ ඒගොල්ලෝ 10ක විතර විෂය මාරු කළා සමහර අය සාමාන්‍ය පරිදි භෞතිකව පන්ති පටන් ගත්තම ඔන්ලයින් නැතුව නෝමල් පන්ති පටන් ගත්තම එන්න කියලා හිතන් සමහර අය ඉන්නවා ගෙවල් වලට වෙලා සමහර අය මං හදන ගණන් අමාරු කියලා යනවා ඉතින් හැමෝම ඉන්නවා ඉතින් මේක අල්ලයි යන්න ඕනේ මොකද සාමාන්‍ය පරිදි පන්ති පටන් ගත්තම ආයෙ මේවා මුලින් ඉඳන් උගන්වනවා කිව්වට සති ගණන් උගන්වන්නේ නැහැ. ඊටාම ඉක්මනින් දවස් දෙකක් අතර එක පන්ති දාලා උදේ ඉඳන් හවස වෙනකම් උගන්වලා ඉවර කරනවා ටක් ගාලා. ඉතින් එතකොට ඕගොල්ලොන්ට මේ දවස් ගාණක් ගෙදරින් හදන්න දීලා මම හදනවා භාගයක් ඉතුරු ටික ඕගොල්ලෝ ගෙදරින් ආයෙ බලනවා. ඒ කරපුවා කරන්න බෑ. උදේ හදන්න පටන් ගත්තම ඒක හදලා ඉවර වෙලා තමයි ඊළඟ එකට යන්නේ. භෞතික පරිදි පන්ති පටන් ගත්තම් පුතේ මම ඔන්ලයින් පන්තියක් කරන්නේ නැහැ. හේතුව ප්‍රධාන හේතුව වෙන්නේ අනිත් විෂයන් වලට කරන්න පුළුවන්. මේ ගිණුම්කරණය කියන විෂයට කරන්න බෑ ඔන්ලයින් පන්තියක්. හේතුව මේ කැම්පස් එකේ ඉන්න අයියලා අක්කලාට කරන්න පුළුවන්. චාර්ටර් කරන අයියලා අක්කලාට කරන්න පුළුවන් ඔන්ලයින් accounts කරන්න පුළුවන්. ඒගොල්ලොන්ට අත්දැකීමක් තියෙන නිසා විෂය පිළිබඳව. ඕගොල්ලොන්ට කිසිම අත්දැකීමක් නැහැ. සමහරට ඕගොල්ලෝ O level commerce කරලා තියෙන සමහරට double AT first එක කරන නිසා ඕගොල්ලෝ හිතන වෙදී අත්දැකීම් තියෙනවා කියලා. නෑ. ඒ අත්දැකීම් චූටි 100ට එකයි ඕගොල්ලෝ තාම දන්නේ මේ විෂයේ. ගිණුම්කරණය කියන විෂය 100ට එකයි ඕගොල්ලෝ දන්නේ. ඕගොල්ලෝ නොදන්න 199ක් මේකේ තව තියෙනවා. ඒ ඔක්කොම ඔන්ලයින් එකේ දෙන්න බෑ. දුන්නම වෙන්නේ ඕගොල්ලන්ට එපා වෙනවා. මේ කැමරාවක් දිහා බලාගෙන මේ බෝඩ් එකේ මේ ගණන් හදන ප්‍රමාණය මදි. මේ බෝඩ් එක වගේ 3 ගුණයක් 4 ගුණයක් බෝඩ් එක දිග තියෙන්න ඕන. අඩුම තරමේ අඩි 20ක්වත් බෝඩ් එක දිග තියෙන්න ඕන. නැතුව ගණන් හදන්න බෑ. ලොකු ගණන් තියෙනවා. මේ බෝඩ් එක ඊට මදි එහෙම හදන්න. ඒ නිසා නෝමල් පන්තියකට එන්නම් වෙනවා ෆිසිකල් ක්ලාස් එකට. ඒ නිසා මම ෆිසිකල් ක්ලාස් පටන් ගත්තම මම ඔන්ලයින් පන්තියක් කරනවා. ඒ තියරි නෙමේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තියක් කරනවා මගේ පන්ති එන ළමයිට විතරක්. මගේ ෆිසිකල් පන්ති එන ළමයිට විතරක් වෙනම මම ඔන්ලයින් පන්තියක් කරනවා ප්‍රශ්න සාකච්ඡා කරන එක. ඒ හැරෙන්න වෙන නම් ඔන්ලයින් පන්ති කරන්නේ නැහැ. එහෙම මුලින් ප්ලෑන් කරන් හිටියා කරනවා කියලා. දෙකටම ඔන්ලයින් පන්තියක් 2023 විභාගෙ දක්වා. ඒත් ඒක එහෙමම නතර කළා. මොකද කරන්න බෑ. ළමයිට කරන්න අමාරුයි. අපිටත් කරන්න අමාරුයි. ව්‍යාපාර අධ්‍යයනයේ ඉකෝන් වගේ නම් අවුලක් නැහැ කරන්න පුළුවන්. මේක ගණන් හදන්න තියෙන්නේ. ගණන් හදනකොට ඔයාට ළඟට ඇවිල්ලා ගාන කියලා දුන්නේ නැතොත් ඔයාට මේ ප්‍රශ්නේ පෙරලා අහපුව අහන්න අවස්ථාවක් නැතොත් ඒක තේරුම්න්නේ නැහැ. ඔන්ලයින් එකේ වැඩේ කරන්න බෑ. රයිට්. අපි නෝ ඊළඟ එකට මේක හරියන්නේ ගැනිලි. රයිට්. ඊළඟ එක
අවසාන එකනේ. අවසාන එක රුපියල් ලක්ෂ 2ක් වටන ආයිතිකරුගේ පෞද්ගලික යතුරුපැදිය ව්‍යාපාරයට යෙදවීම. දැන් මේ යතුරුපැදියක් යොදවනවා. යතුරුපැදියක් යොදවනවා කියලා කියන්නේ ඒක හරියට අමතර ප්‍රාග්ධන යෙදවීමක් වගේ. අයිතිකරු තමන්ගේ යතුරුපැදිය ව්‍යාපාරයට දෙනවා. ඒක ඇවිල්ලා අමතර ප්‍රාග්ධන යෙදවීම. අමතර ප්‍රාග්ධන යෙදවීම. එතකොට කොහොමද ඒක සමීකරණය ලියන්නේ? අමතර ප්‍රාග්ධන යෙදවීම කොහොමද සමීකරණය ලියන්නේ? දැන් සමීකරණය මේක ලියන්නේ කොහොමද? ප්‍රශ්නයක් අහනවා සර් 14 වෙනි එකේ විදුලි වියදම ගෙවනකොට විදුලි වියදම් කියලා එකක් එන්නේ නැද්ද? පුතේ එතන විදුලි වියදම ගෙව්වට ඒක ව්‍යාපාර විදුලි වියදම නෙමෙයි ගෙවන්නේ. හොඳට කියවලා බලන්න. ව්‍යාපාරයක නෙමෙයි ගෙවන්නේ. අයිතිකරුවගේ ගෙදර විදුලි බිල් එක ගෙවන්නේ ව්‍යාපාරයේ සල්ලි වලින්. ඒතොර ඒක ව්‍යාපාර වියදමක් වෙන්නේ නැහැ. අයිතිකරුවගේ ගෙදර එක ව්‍යාපාරයේ සල්ලි වලින් සිදු කරන නිසා අපි ඒක ගැනිලි විදියට සලකන්නේ. එයා ගෙදර සල්ලි අරන් ගියා වගේ. අරන් ගිහලා ගෙදර විදුලි බිල ගෙවා ගත්තා වගේ. ඒ නිසා ඔන්න ඕකට විදුලි වියදම් හදන්න බෑ. ඔකට එන්නේ 14 වෙනිකට එන්නේ ගැනිලි ගිණුම සහ මුදල් ගිණුම විතරයි. ගැනිලි ගිණුම සහ මුදල් ගිණුම විතරයි එන්නේ. ඔන්න වැරදිලා හදන්න බෑ හොඳේ. රයිට්. මෙතන මං කියන්නේ මේ යතුරුපැදිය යොදවනවා. ඒක අමතර ප්‍රාග්ධන යෙදවීම. සමීකරණේ කොහොමද ලියන්නේ? යතුරුපැදිය යොදනකොට වත්කම් වැඩි වෙනවා. වැඩි වෙන වත්කමේ නම මොකද්ද? වත්කම් වැඩි වේ. හරිද? වැඩි වෙන වත්කමේ නම මොකද්ද? යතුරුපැදි. අනිත් පැත්තට ප්‍රාග්ධනය වැඩි වේ. ඒ කියන්නේ ප්‍රාග්ධනයමනේ ඒකේ නම. අමතර ප්‍රාග්ධනය නැත්තම් ප්‍රාග්ධනය. වත්කම් වැඩිවීම හර ප්‍රාග්ධනය වැඩිවීම බැර. එහෙනම් හර කරන ගිණුම එනවා යතුරු පැදි ගිණුම. හර රුපියල් ලක්ෂ 2යි. අනිත් පැත්තට බැරවන ගිණුම එනවා ප්‍රාග්ධන ගිණුම බැර. රුපියල් ලක්ෂ 2යි. යතුරු පැදි ගිණුම ප්‍රාග්ධන ගිණුම බැර. යතුරු පැදි ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර කියලා එනවා. එතකොට දැන් ගිණුම් දෙකක් ඇදෙනවා. එකක් යතුරු පැදි ගිණුම. හර පැත්ත බැර පැත්ත නම යතුරු පැදි ගිණුම.
දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල හරිද ඊළඟ එක තව ගිණුමක් කැපේ ප්‍රාග් ධන ගිණුම අනිත් එක දිනය විස්තරය මුදල දිනය විස්තරය මුදල දැන් එතකොට යතුරු පැදි ගිණුමට හර වෙන්න ඕනේ දින 1.1 වටිනාකම නම් ලක්ෂ 2යි මෙතන ලියනවා බැරවෙන ගිණුමේ නම ප්‍රාග් ධන ගිණුම ප්‍රාග් ධන ගිණුමටත් බැරවෙන 1.1 ලක්ෂ 2 අරවන ගිණුමේ නම ලියනවා මොකද්ද යතුරු පැදි ගිණුම ඔන්න ඔච්චරයි බලන්න හදාගන්න අඩුපාඩු අඩුපාඩු හදාගන්න හරිද හරිද ටියුට් එකේ ගානට කලින් ගෙදර වැඩක් දෙන්න යන්නේ හොඳ ගෙදර වැඩක් ලොකු ගෙදර වැඩක් දෙන්න හදන්නේ කවදා වෙනකොටද කරන්න ඕනේ අද කරන්න ඕනේ අද කරන්න ඕනේ ගානක් දෙන්නේ දැන් හදන්න ඕන ගානක් ගෙදර වැඩක් දෙන්න දැන් හදන්න ඕන ගෙදරින් හෙට ඒක අපි සාකච්ඡා කරනවා මම කියවනේ හෙට පන්තියේ තියෙනවා කියලා ඔයගොල්ලෝ 3-5 හෙට ඉඳන් දිගටම 3-5 තියෙනවා දැන් අඟහරුවාද බදා දෙකේම කරනවා හෙට පන්තියේ සාකච්ඡා කරනවා කරලා මේකේ තව ඉස්සරහට ගණන් තියෙනවා තව ගණන් තියෙනවා තුන්වෙනි එකයි හතරවෙනි එකයි පහයි ගණන් තුනයි තියෙන්නේ ඒකට සාකච්ඡා කරන්න පුළුවන් උපරිම ලබන සතියේ 19 වෙනිදා වෙනකොට ඉවර වෙනවා ඊට කලින් ඉවර කරගන්න පුළුවන් වුණොත් ගොඩ දැන් මේක ඉවරද ගාන ලියන්න හදන්නේ හැමෝම ගාන ලියා ගන්න පොතේ හරි නැත්තම් කොලයක් හරි අරන් කමන්නේ ගාන ලියා ගන්න මන් දෙනවා ගනුදෙනු ඒ හැම ගනුදෙනුවකටම අදාළව දිත්ත සටහන ඔයගොල්ලෝ ලියන්න ඕනේ මම තමා ගනුදෙනු දෙන්නේ ඔයගොල්ලෝ තමා දිත්ත සටහන ලියන්න ඕනේ හරිද මම දෙනවා ගනුදෙනු හරි පටන් ගමු ලියන්න පළවෙනි ගනුදෙනුව දිනේ දාන්න අනේ ලියන්නකො මෙහෙම ලියන්න සෝමරත්නගේ සෝමරත්න විසින් ලියන්න සෝමරත්න විසින් සෝමරත්න විසින් සෝමරත්න විසින් 2021 සැප්තැම්බර් 1 වන දින
සෝමරත්න විසින් 2021 සැප්තැම්බර් 1 වන දින ව්‍යාපාරයක් ආරම්භ කළ අතර පළමු මාසයේ සිදු වූ ගනුදෙනු පළමු මාසයේ කියන්නේ සැප්තැම්බර් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. රයිට් ලියන්න පහලින් 9.1 9.1 කියන්නේ සැප්තැම්බර් 1 9.1 නැත්තම් සැප්තැම්බර් 1 9.1 නැත්තම් සැප්තැම්බර් 1 හරි ලියන්න ගනුදෙනුව සෝමරත්න විසින් ප්‍රාග්ධනය ලෙස ප්‍රාග්ධනය ලෙස මුදලින් රුපියල් ලක්ෂ 5ක්ද මුදලින් රුපියල් ලක්ෂ 5ක්ද මුදලින් රුපියල් ලක්ෂ 5ක්ද කමා රුපියල් ලක්ෂ 8ක් වටිනා ඉඩමක්ද 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 කමා රුපියල් ලක්ෂ 4ක් වූ ගොඩනැගිල්ලක්ද රුපියල් ලක්ෂ 4ක් වූ ගොඩනැගිල්ලක්ද යොදවා ඇත යොදවා ඇත නමයයි දෙක රුපියල් ලක්ෂයක්
රුපියල් ලක්ෂයක බාණ්ඩ අත්පිට මුදලටද රුපියල් ලක්ෂක බාණ්ඩ අත්පිට මුදලටද කමා රුපියල් ලක්ෂ දෙකක බාණ්ඩ ණයටද ගැනුම් කර ඇත රුපියල් ලක්ෂ දෙකක බාණ්ඩ ණයටද ගැනුම් කර ඇත රුපියල් ලක්ෂක බාණ්ඩ අත්පිට මුදලටද රුපියල් ලක්ෂ දෙකක බාණ්ඩ ණයටද ගැනුම් කර ඇත නමයයි පහ නමයයි පහ අත්පිට විකුණුම් රුපියල් 50000යි නමයයි පහ අත්පිට විකුණුම් රුපියල් 50000යි නමයයි පහ අත්පිට විකුණුම් රුපියල් 50000යි නමයයි අට නමයට නයිහිමි ගෙවීම් 30000යි නමයයි අට නයිහිවි ගෙවීම් 30000යි නයිහිමි ගෙවීම් 30000යි නමයයි 10 නමයයි 10 නමයයි 10 ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි නමයයි 10 ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි නමයයි 15 නමයයි 15 නමයයි 15 මුදල් ගැනිලි රුපියල් 1000ක්ද මුදල් ගැනිලි රුපියල් 1000ක්ද මුදල් ගැනිලි රුපියල් 1000ක්ද රුපියල් 5000ක බාණ්ඩද ගැනිලි කර ඇත රුපියල් 5000ක බාණ්ඩද ගැනිලි කර ඇත
9.18 9.18 ණයගැති ලැබීම් රුපියල් 60000යි. ණයගැති ලැබීම් රුපියල් 60000යි. 9.18 ණයගැති ලැබීම් රුපියල් 60000යි. නමයයි විස්ස නමයයි විස්ස අමතර ප්‍රාග්ධනය ලෙස අමතර ප්‍රාග්ධනය ලෙස අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 50000ක ලීබඩු යොදව ඇත. අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 50000ක ලීබඩු යොදව ඇත. නමයයි 24 9යි 24 9යි 24 රුපියල් ලක්ෂයක් මිල වූ බාණ්ඩ 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 මුදලින් රුපියල් 50000ක් ගෙවා රුපියල් ලක්ෂයක් මිල වූ බාණ්ඩ මුදලින් රුපියල් 50000ක් ගෙවා මුදලින් රුපියල් 50000ක් ගෙවා ඉතිරිය පසුව ගැවීමේ පොරොන්දුවට ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුවට ලබාගෙන ඇත. ඊළඟ එක 9.26 9.26 රුපියල් 15000ක බාණ්ඩ රුපියල් 15000ක බාණ්ඩ රුපියල් 15000ක බාණ්ඩ පරිත්‍යාග කර ඇත.
රුපියල් 15,000ක භාණ්ඩ පරිත්‍යාග කර ඇත. ඊළඟ එක ව්‍යාපාරය විදුලි වියදම් ලෙස ව්‍යාපාරයේ විදුලි වියදම් ලෙස ව්‍යාපාරයේ විදුලි වියදම් ලෙස රුපියල් 3,000ක් ගෙව ඇත. දිනේ 9:28 හොඳේ 9:28 ඔය කිව්වේ 9:28 ව්‍යාපාරය විදුලි වියදම් ලෙස රුපියල් 3,000ක් ගෙව ඇත. හරිද? 9:29 ව්‍යාපාරය දුරකතන වියදම් ලෙස දුරකතන වියදම් ලෙස රුපියල් 2,000ක් ගෙවා ඇත. හරිද? රයිට් ඔන්න ගනුදෙනු ටික ආයේ බලන්න. ඔන්න බැරි වුණා ඇති ලියා ගන්න. ඒගොල්ලෝ බලා ගන්න ඔන්න. මුලින්ම කිව්වේ පළවෙනි එක 9.1 කිව්වේ සෝමරත්න විසින් ප්‍රාග්ධනය ලෙස මුදලින් ලක්ෂ 5ක්ද කමා රුපියල් ලක්ෂ 8ක් වටිනා ඉඩමක්ද කමා රුපියල් ලක්ෂ 4ක් වූ ගොඩනැගිල්ලක්ද යොදවා ඇත. 9.2 රුපියල් ලක්ෂ 1 භාණ්ඩ අත්පිට මුදලටද රුපියල් 2,000ක භාණ්ඩ ණයටද ගැනුම් කර ඇත. 9.5 අත්පිට විකුණුම් රුපියල් 50,000යි. 9.8 ණයහිමි ගෙවීම් 30,000යි. 9.10 ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි. 9.15 මුදල් ගැනිලි රුපියල් 1000ක්ද රුපියල් 5,000ක භාණ්ඩද ගැනිලි කර ඇත. 9.18 ණයගැති ලැබීම් රුපියල් 60,000යි. 9.20 අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000ක ලීබඩු යොදවා ඇත. 9.24 රුපියල් ලක්ෂයක් මිල වූ භාණ්ඩ මුදලින් රුපියල් 50,000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුවට ලබාගෙන ඇත. 9.26 රුපියල් 15,000ක භාණ්ඩ පරිත්‍යාග කර ඇත. 9.28 විදුලි වියදම් ලෙස රුපියල් 3,000ක් ගෙවා ඇත. 9.29 දුරකථන වියදම් ලෙස රුපියල් 2,000ක් ගෙවා ඇත. රයිට්. පහලින් ලියන්න අවශ්‍ය වන්නේ
අවශ්‍ය වන්නේ එක අවශ්‍ය වන්නේ කියලා පහලින් ලියන්න එක ඉහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් වෙන වෙනම ලිවීම. ඉහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් වෙන වෙනම ලිවීම. ඉහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් වෙන වෙනම ලිවීම. දෙක එම ගනුදෙනු වලට අදාළ ලෙජර ගිණුම් එම ගනුදෙනු වලට අදාළ ලෙජර ගිණුම් එම ගනුදෙනු වලට අදාළ ලෙජර ගිණුම් වෙන වෙනම පිළියෙල කිරීම. එම ගනුදෙනුවට අදාළ ලෙජර ගිණුම් වෙන වෙනම පිළියෙල කිරීම. රයිට්. ඕක තමා කරන්න ඕනේ. අවසාන ගනුදෙනුව කියන්න කියනවා. අවසාන ගනුදෙනුව 9/29 දිනය 9/29 ව්‍යාපාරයේ දුරකථන වියදම් ලෙස රුපියල් 2000ක් ගෙවා ඇත. ව්‍යාපාරයේ දුරකථන වියදම් ලෙස රුපියල් 2000ක් ගෙවා ඇත. රයිට්. මඟ හැරුණ තැන් තියෙනවා නම් අහන්න. නමයයි 24 ඔන්න 9/24 එක බැරි වුණා බලන්න. රුපියල් ලක්ෂයක් මිල වූ භාණ්ඩ රුපියල් ලක්ෂයක් මිල වූ භාණ්ඩ මුදලින් රුපියල් 50000ක් ගෙවා රුපියල් ලක්ෂයක් මිල වූ භාණ්ඩ මුදලින් රුපියල් 50000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුවට ලබාගෙන ඇත. රුපියල් ලක්ෂයක් මිල වූ භාණ්ඩ මුදලින් රුපියල් 50000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුවට ලබාගෙන ඇත. හරිනේ. 9/2 ඔන්න බැරුණාය බලන්න. රුපියල් ලක්ෂක භාණ්ඩ අත්පිට මුදලටද කමා රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ ණයටද ගැනුම් කර ඇත. 9/2 රුපියල් ලක්ෂක භාණ්ඩ අත්පිට මුදලටද කමා රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ ණයටද ගැනුම් කර ඇත. හරිනේ. රයිට්. එහෙනම් ඕකට උත්තර ලියන්න. හැබැයි තනියම ලියන්න ඕන උත්තර. හොඳේ. යාළුවන්ගෙන් අහන්න බෑ. තනියම උත්තර ලියන්න. අමාරු තැනක් තිබුණොත් අනිවාර්යෙන් ගෲප් එකේ දාන්න මැසේජ් එක. මෙන්න මේ ගනුදෙනුව කොහොමද ලියන්නේ කියලා. එතකොට ගෲප් එකේ ඉන්න යාළුවෝ උදව් කරනවා අනිවාර්යෙන්ම. එතකොට අපි හෙට ඔය ගාන සාකච්ඡා කරනවා. අදට අපි ඔතනින් නතර කරමු. හොඳද? රයිට්. එහෙනම් ඔන්න වැඩේ ඉවර කරගන්න. හැමෝටම ආයිබෝවන්. බුසර්ණයි ජය වේවා.